Development and CSR of Valuable One PLC. Sir, over to you. Thank you. සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ මට මෙතනට එන්න කියලා දැන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් ඔයගලන් රස්සාවක් කරන කාලයයි අදයි අතර තියෙන මේ 4 years වගේ ગેප් එකේ මේ බ්‍රිජ් එක කොහොමද ඔයගලන්ව සතුටෙන් තියන්නේ කියලා. කියන්නේ මේ next 4 years වගේ පීරියඩ් එකක ඕගොල්ලෝ සතුටෙන් ජීවත් වෙන එක තමයි අපි හැමතිස්සෙම හිතන්නේ. මොකද පොසිටිව් තින්ක් කරනකොට හැමතිස්සෙම මයින්ඩ් එකට සතුටක් තමයි එන්නේ. ඒතර මේකේ හොඳම දේ තමයි තමන් පොසිටිව්ද කියලා බලන්න ටෙස්ට් එක තමයි තමන් සතුටෙන්ද ඉන්නේ කියලා බලන එක. එතකොට මට මේක තුනකට කඩා ගන්න පුළුවන්. මේ බ්‍රිජ් එක හදනකොට තුනකට කඩා ගන්න පුළුවන්. කොහොමද මේ තුන? එකක් තමයි දැන් අද ඕගොල්ලන් වැඩ කරන විදිය. එතකොට ඒ වැඩ කරන විදිහයි මම වැඩ කරන විදිහයි මම පෙන්වන්නම්. එතකොට මම හිතන්නේ ඒ අපි දෙගොල්ලන්ට පුළුවන් වෙයි ඒ අපි වැඩ කරලා සක්සස් වෙලා තියෙන විදිහට ෆලෝ කරොත් ඕගොල්ලත් ඒ විදිහටම එතනට එන්න. දෙක සමහරක් වෙලාවට මම හිතනවා සමහරක් අයට ෆයිනෑන්ෂලි කොහොමද ස්ටාර්ට් කරන්න කැපිටල් එකක් හොයාගන්නේ. ඒතර දැන් යුනිවර්සිටි යන ගමන් එක කොහොමද කරන්නේ? මම ඒක ඇඩ්‍රස් කරන්නම් දෙකට. ඊට පස්සේ රස්සාවක් හම්බුනාට පස්සේ කොහොමද මේ රස්සාව කරන්න සතුටින් වැඩ කරලා සක්සස් වෙන්නේ කොහොමද කියලා මම මේ පොයින්ට්ස් තුන විතරක් දැන් කතා කරන්න. දැන් අපි ගත්තොත් අපි මගේ ඔෆිස් එක ගත්තොත් අපේ ගෲප් එකේ ඔක්කොම 58000ක් ඉන්නවා. හැබැයි මගේ ඔෆිස් එක තියෙන්නේ රිසර්ච් ඇන්ඩ් බිස්නස් ඩෙවලොප් කරන්න විතරයි. එතකොට මට ඩේ ටු ඩේ ඔපරේෂන්ස් වල කිසිම ටෙලිෆෝන් කෝල් එකක්වත් කිසිම දෙයක් එන්නේ නැහැ. මොකද 58000ක් වැඩ කරාට ලංකාවේ 58000ක් ඇත්තටම වැඩ කරනවා. තායිලන්තය, ඉන්දුනීසියාව, ඉටලි වගේ තැන්වල 1600ක් වැඩ කරනවා. ඒ කිසිම තැනකින් කිසිම ඩේ ටු ඩේ කෝල් එකක් එන්නේ නැහැ. කියන්නේ එහෙම ඩිස්ටර්බ් වෙන්නේ නැහැ මට. මගේ කියන්නේ මගේ රිසර්ච් කටයුතුයි ඉස්සරහට මොකද බිස්නස් ඩෙවලොප් කරන්නේ කොහොමද කියලා තමයි මම බලන්නේ. ඒතකොට අපි ඉස්සෙල්ලාම බිස්නස් එකක් ඩෙවලොප් කරනකොට අපිට ඕන ටෙක්නොලොජි හරි මොන හරි ඕන නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ patent.google.com එකට ගිහිල්ලා මේකේ රිසර්ච් එකක් කරලා බලනවා අවශ්‍ය දේ මොනවාද කියලා. මම හිතන්නේ ඇත්තටම අපේ ගෲප් එකේ මිස් කෞෂි අමරසිංහ ඉන්නවා. එයාට පුළුවන් ඕගලන් කොහොමද වර්ක් කරන්න කියලා පෙන්නුවොත් මම හිතන්නේ ඒක තමයි මේ ස්ටුඩන්ට්ස්ලාට වැඩියෙන්ම වෙන්නේ ඔයා කොහොමද ඕගලන් ඔයාගේ ගෲප් එක කොහොමද වැඩ කරන්න කියලා. Right. Thank you, sir. Good evening, everybody. So I'll first run you through with what are the world's most valuable patents available as of now. So I hope everybody can see my screen. And the number one patent, the highest valued patent, belongs to a company called Intertrust Technologies based in Washington, D.C. They are a digital right management company. And according to the research conducted by the Unified Patents Company, the number one highest value patent belongs to them. And the patent name is Systems for Methods for Secure Transaction Management and Electronic Rights Protection. According to the methodology Unified Patents has, they have a score of 100 when it comes to the value of this patent. Then the second patent belongs to, everybody knows them, Apple Incorporation. They have a patent for their multi-point touchscreen, and the score that they have got is 985. Now I will take you to Google Patents on Google. So it's pretty easy. You just have to type Google Patents and then you come to this page.
And here you can type any company name, and I'm going to start with Apple. And once you search for that, you can enter the time frame that you require the details for. So I have selected this time period from 2019 to 2020 July, because that article was based on the same period. So as you can see, there are so many patents coming up under Apple. And I will first take you to the very first patent we get. The very first patent is on one of their product display unit design. So you can see that they have received the patent approval on October 6th on 2020 last year. And I'll show you how the patent designs looks like as well. So this is for their phone display, and they have shared 4 drawing sheets on the same. So likewise, anybody can go and download all these PDFs and get an idea how all these high-profile companies are functioning. next 4 years, කෞෂ මෙතන mic එක off කරොත් හරි. Next 4 years බැලුවොත් මේ වගේ hand mobile එකක display එකක් තමයි එන්න පුළුවන්. දැන් එතකොට දැන් ඕගලන් කරන්නේ mobile phone එක එනකන් ඉන්නවා ඒක බලන්න. අපි කරන්නේ 4 years ඉස්සෙල්ලා බලනවා ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඉතින් මම හිතන්නේ හැමෝටම පුළුවන් අද තියෙන ටෙක්නොලොජි එක අද තියෙන patents ටික ඔක්කොම ටික කියවලා තමන් මොන හරි ඩිසයින් කරන්න ඉස්සෙල්ලා ඒ patents ටික බලලා next stage එකට යනවා නම් මම හිතන්නේ ඒක success වෙනවා ඉස්සෙල්ලාම. Go to the next. Yeah, so this is the next patent. It's also in the same list I showed you earlier. That is for a product retainer. So this one also, the patent has been approved on last December 8th. And I'll go to the description. So here they are claiming the rights for Apple Watch charging port, how the design should be, which you can see here. This is the full wave of the product retainer. So this below part, they have got the patent for. So likewise, there are so many other patents that you can search for. You just have to type whatever the name here and search under them. And if you want to specifically check for a patent, you can do that as well. You can enter the code and get the same to your screen. ඇත්තටම මම ඒ කියන්නේ මේ සම්බන්ධව මම ඉගෙන ගත්තේ ඇල්බර්ට් අයින්ස්ටයිනුත් මේ වගේම හිස්ටරි එකක් තියෙන්නේ. දැන් එයා ඒගොල්ලොත් එයාත් ඕගොල්ලෝ වගේ යුනිවර්සිටි එකෙන් පාස් වෙලා ජොබ් එකක් නැතුව අන්තිමට ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් හැටියට ගෙවල් ගානේ ගිහිල්ලා තමයි වැඩ කරේ. හැබැයි යාට ඒ රස්සාව හරි ගියේ නැහැ. ඊට පස්සේ එයා පේටන්ට් ක්ලාක් කෙනෙක් හැටියට ආණ්ඩුවට ජොයින්ට් වුණා. ඒ ජොයින්ට් උනේ 1902. එයා 1902 ඉඳලා 1909 වෙනකන් අවුරුදු 7ක් මේ පේටන්ට් ඔෆිස් එකේ අනිත් අයගේ පේටන්ට් කියවුවා. කියවලා ඒක හරිද වැරදිද කියලා බැලුවා. ඒ අතරතුර තමයි මේ ෆේමස්ම E
MC squared කියන එක 1905 මෙයා ඉදිරිපත් කරන්නේ. ඒතර අවුරුදු 3ක් පේටන් කියවුවට පස්සේ තමයි ඇල්බර්ට් අයින්ස්ටයිනුත් මේ equal MC squared එක ලියන්නේ. ඒතර ඕගොල්ලෝ මම දන්නවා ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා මේ කිසි දෙයක් බලන්නේ නැතුව equal MC squared වගේව ලියන්න හදනවා. ඒතර ඇල්බර්ට් අයින්ස්ටයින්ටත් ඒක බැරි වුණා. ඒතර මම ඕගොල්ලන්ගේ එක දෙයයි ඉල්ලන්නේ. මේ හැම දෙයක්ම knowledge එක කියලා කියන්නේ knowledge එක අඩුම ටයිම් එකකින් වැඩි මහන්සියක් වෙන්නේ නැතුව තමන්ට අදාළ හැම එකකම පේටන්ස් ටික බලලා මොනවාද ලේටස්ට්ම සිද්ධ වෙන්නේ කියලා හොයලා වැඩේ පටන් ගන්න එක තමයි කරන්නේ. දැන් අපේ ඔෆිස් වල හැමතිස්සෙම හැමෝම අහන්නේ මොකද්ද මේ රහස කියලා. හැබැයි රහස තියෙන එකම දේ. අපි ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා පැය බර ගාණක් දානවා මේක රිසර්ච් කරන්න. එතකොට දැන් ඔයගලන්ට බලන්න ඕන නම් ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන මම කොච්චර දුරට හොයලා තියෙනවද කියලා මම කියන්නේ මගේ ෆේමස්ම මම ඉන්ස්පයර් වෙලා ඉන්නේ. කියන්නේ එයා කරපු දේවලුත් එක්ක මොකද මම එයාගේ ඔෆිස් එකට ගිහිල්ලා එයා හිටපු තැන ගෙදර ගිහිල්ලා ඒ ටවුන් එකේ ඉඳලා මේ අපි ඕනනම් මෙතන වීඩියෝ එකක් හරි මොන හරි අපේ ළඟ තිබුණා මං හිතන්නේ එයා ඒක පෙන්වන්න පුළුවන් අපිට එයාගේ තියෙන පේටන්ස් ටික පෙන්වන්න පුළුවන් එයාගේ බ්‍රේන් එකේ රිපෝට් එක අපි කතා කරලා US එකෙන් ගත්ත එක පෙන්වන්න පුළුවන්. Yeah. So I'll start with the video, the small video on his life as a patent clerk in Switzerland. Right. Go ahead, yeah. In 1902, young Albert moves to Bern, Switzerland's capital, and begins a career far from science. One of his friends arranged for Einstein to get a job as a lowly patent clerk in the Swiss patent office. In this office, on the 3rd floor, Einstein spends 6 days a week reviewing applications submitted by all kinds of inventors to the Swiss government. Given a patent, you had all this information, and he had to strip it down to the essence, and that honed his skills as a physicist. He would very quickly dash off all the patents that he had to analyze, and it would give him ample time to contemplate the universe. So he also had 50 patents under Einstein, and I'll share one patent of him on screen now. Even this one is available on Google Patents. You just have to type the name Einstein or Albert Einstein, and then sort it from old to new. Then once you go down, you can see all of his patents already available on Google Patents. Some of them have a very full, like the full description is available. So I have chosen for you today, this was one of his famous patents on cameras. I'll share the PDF on that now. So this has been, the patent was granted on 1936, October 27th. And this is the patent drawing, which was done by, you can see the inventors were Gustav Backe, who was the partner of Albert Einstein. And then obviously he was also part of this design. So even these are also available if somebody wants to just go back and see how other prominent figures in the world history have gathered their knowledge and then move forward. So this gives the full description on what that light intensity self-adjusting camera was, and what were the technical specs on that. Everything is available here. And then also I'll take you through the brain reports of Albert Einstein. So there's a professor in University of Florida State University in USA called Dr. Dean Falk.
And she had done several studies on Albert Einstein's brain and how it has functioned. So these are some of her finding reports, which she shared with us in 2015 when we first inquired about Albert Einstein and his brain, as per our chairman's request. So you can see it gives a detailed description of how and where the prominent parts of his brain were and how it helped him in music as well as in maths. All these 3 files we will later share on Zoom chat, so anybody can go back and refer them. So this is the second report, which was issued in 2013. So you can see they have actual images of his brain and all the areas identified and the results that were identified. So I guess what we are trying to, the message that we are trying to communicate here, like when it comes to whatever the subject that we are researching, it's always good to go in depth and find out what has happened in every area that's possible, because information is readily available. It's a matter of Google searching and contacting the right people. So you can see his left and right mid-sagittal sections of Einstein brain with original labels. So you can see both the sides of his brain. Then all the findings that were found by this professor. මොකද මම මේක ඔයගලන්ට පෙන්වන්න කියලා හිතුවේ දැන් මාව හම්බ වෙනවනේ සමහරක් ඉංජිනේරින් ස්ටුඩන්ට්ස්ලා මැනේජ්මන්ට් ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම කතා කරනකොට මේ ඒගොල්ලන්ගේ තියෙන අයිඩියා එකක් තමයි අරන් එන්නේ. හැබැයි ඒගොල්ලෝ දන්නේ වර්ල්ඩ් එකේ මොනවද වෙන්නේ. ඒතර මේ මම මේ එකක් මේ පේටන්ට් කියන කෑල්ල මම ඕගොල්ලන්ට කරන්නෙම නැති හින්දා මම මේ කිව්වේ. ඒක විතරක් නෙමෙයි. Tamanට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ Google එකට ගිහිල්ලා ටයිප් කරලා මොනවද වර්ල්ඩ් එකේ කියලා තියෙන්නේ කියලාවත් බැලුවොත් ඉමිඩියට්ලි සොලියුෂන් එකක් හම්බ වෙනවා. එතකොට මේ සතුටින් ඉන්න මේ think positive කියන එකට හැමතිස්සෙම මොන හරි ප්‍රශ්නයක් ආපු ගමන් ගිහිල්ලා ටයිප් කරලා බලන්න. මොකද ඒකත් එක්ක ගොඩාක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි ඒ විදිහට හිඳලා හැබැයි ටිකක් මහන්සි වෙලා. ඒ කියන්නේ මෙහෙමයි දැන් මම දැක්ක දේවල් තමයි ගොඩක් හරියට සමහරක් අය ටයිම් දානවා ඒකට නෙමෙයි අර කරන්න ඕන කමට දානවා. එහෙම හරියන්නේ නැහැ. මේකත් අර එක ටයිප් එකක මෙඩිටේෂන් එකක්. ඒ කියන්නේ මේ වැඩේට ආවට පස්සේ ඒ ගැනම හිත ඉඳලා ඒ පාත් එකට යනවා මිසක් නැතුව නිකන් ඔහේ කෙරුවා කිව්වට යන්නේ නැහැ. ඇත්තටම ගොඩක් දෙනෙක් ඒ පාත් එකේ එන්නේ නැත්තේ ඒකයි. මොකද හැම එක්කෙනෙකුටම එන්න පුළුවන්. හැබැයි එන්නේ නැතුව නවතින්නේ ඒකයි. ඒකින්ද මම හැමෝටම කියන්නේ එක දෙයයි. මොන හරි කරනකොට වෙන රටක ඒක කොහොමද කරලා තියෙන්නේ? ලංකාවේ ඒක කොහොමද කරලා තියෙන්නේ? ඒ වගේ තියෙන එකක් තියෙනවද? මොකද ස්පෙෂලි මේ වගේ ඒජ් එක ඉන්නකොට මම දන්නවා ඕගලන්ට එක එක දේවල් හිතෙනවා. හැබැයි හිතන දේ Google එකක ටයිප් කරන්නේ නැතුව හිත සමහරක්ලට බය වෙන ඒවා හිතනවා. සමහරක් ඒවා හොඳ ඒවා හිතනවා. ඒ ඕන එකක් මෙහෙමයි. හොඳ ඒවා හිතලා සතුටින් ඉන්නව නම් Google එකේ ටයිප් නොකර හිටියත් කමක් නැහැ. හැබැයි මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා නම් මේ කම්පියුටර් එක ඇතුලේ මේ ඔක්කොම දේවල් තියෙනවා. එතකොට දැන් අපිත් රිසර්ච් කරනවා කියලා දැන් වැඩියෙන්ම මේකෙන්ම තමයි ගන්න ඕන ඩේටා ටික ඔක්කොම ගන්නෙ. ඉතින් මං හිතන්නේ ඕගොල්ලෝ මෙතන මේ ලෙවල් එකට ගිහිල්ලා දැන් මේ ඉන්න අය වැඩ කරොත් මං හිතනවා ඕගොල්ලන්ටත් සතුටින් ඉන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. දැන් මම මගේ සක්සස් වෙච්ච මම 10 රූල් එක කියන්නම්. එතකොට ඒක ඕගොල්ලන් ගිහිල්ලා හරියට ස්ටඩි කරලා ඒ වීඩියෝස් ටික බැලුවොත් මං හිතන්නේ එතනනුත් ඕගලන්ට හැබැයි ඒකටත් පැය 4-5ක් දාන්න වෙනවා. ඒ ඔක්කොම වීඩියෝස් ටික බලන්න වෙනවා. මම කවුෂි වාම කියවනම් 10 රූල් මේක
Fine, sir. So as you can see on the screen, our chairman follows 10 main rules when it comes to success. So I'll start with number one. Number one being the knowledge driven, which he is quite popular for. So since knowledge is power, Mr. Pereira always try to learn something new every day. So this is his key point when it comes to success, gaining knowledge. Then the second one is effective communication. Like this could be even sending out an email or sending a text message to somebody else. That whatever that you're putting there, it has to be 100% clear and simple for the receiving party to understand. And also one of the other points Mr. Pereira highlights is that if you receive a communication from somebody else, also to acknowledge the same, then only the communication activates between the two parties. Then the third point is to be a problem solver. So you can always look at the big problem and you can see how you can break it down to small portions, because those small portions would already have solutions. Then you can address whatever the big issue that you are facing. Then the fourth point is to always question. And chairman always questions, whether it's a new project or anything that's happening with his group of companies. He would always question and make sure that he has got the correct answers from his team before he makes a decision. And obviously asking the relevant question adds more knowledge to anybody's life. Then the fifth point is to get it right. So this, obviously the right timing, the right people with good energy, then the right direction and the right places. These are all important factors when you are starting a new project, and actually even in your day-to-day life, these are all important points to consider. Then the 6 points, that is setting high standards. So Mr. Pereira's recipe for success is to raise the bar continually whenever he reaches his goals, and this sets the benchmark for the rest of the industry. Then number 7 is to prioritize your work. So normally Mr. Pereira prioritizes his work on a daily basis, and he puts his energy on the factors or the task that matters the most within a day. And whatever other points are disregarded. Then number 8 is have passion. Because obviously you have to love what you do. Otherwise, even coming to work every day would be a headache if you do not like what you do. So you have to find that passion, and also having passion helps you to achieve your end goal. Then the 9th point is sustain work-life balance. So no matter what you do, you have to balance your work as well as personal life. This is going to help you in your mental and physical health, as well as this is going to ultimately contribute to your productivity, and also would help you to have good relationships professionally as well as personally. Then the last point, the success point of Mr. Pereira, is to help others. There are many charity work that we will discuss later. Through his charity work, he reaches to many people to improve their life as well. And also, I'll now take you to one of his previous speeches where chairman explained all the 10 points. I'll just take the first knowledge-driven point only now, then you can have a quick look. දැන් සමහරක් අය බලාපොරොත්තු වෙලා ඇති කෞෂික් Yes, sir. මම හිතන්නේ අපි YouTube එකට ගිහිල්ලා ඕගොල්ලෝ ධම්මික පෙරේරා කියලා ගැහුවොත් නැත්නම් මගේ Facebook එකට ගියොත් මේ වීඩියෝ ඔක්කොම ටික තියෙනවා. මම හිතන්නේ මේ සෙමිනාර් එකෙන් පස්සේ ඕගොල්ලන් මේ වීඩියෝස් ටික ගිහිල්ලා බැලුවා නම් හොඳට අහලා ඕගොල්ලන්ගේ තව නංගිල මාලිලා හරි අක්කලා හරි ඉන්නවනම් ඒගොල්ලන්ටත් පෙන්නුවොත් ඕගොල්ලන්ගේ ලයිෆ් එක සක්සස් කරන්නේ කොහොමද කියලා
මං එකෙන් කියලා දෙනවා. ඉතින් මම හිතන්නේ ඕගොල්ලෝ ඒ ටයිම් පීරියඩ් එක දාලා මේකට එනර්ජයිස් කරලා අපිත් මේ සතුටෙන් ඉන්න ඕනේ කියන කෑල්ල ඕනේ කියලා හිතලා මේක කරොත් මං හිතන්නේ ගොඩක් දුරට කරන්න පුළුවන්. Facebook යන්නත් පුළුවන්. නැත්නම් YouTube ගිහිල්ලා මේ වීඩියෝස් ටික ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක අයින් කරන්න. දැන් ඊට පස්සේ දැන් අපි ඊළඟට දැන් උතර මම ඔයගලන්ට වැඩ කරන විදිහ කිව්වා. මගේ සක්සස් ස්ටෝරි එක ඔයගලන් පැය දෙක තුනක් අරගෙන මේ තියෙන වීඩියෝස් ටික බලලා ඒක බලන්න. ඊට පස්සේ මම කියන්නම් දැන් ඕගලන්ට අද ඕගලන්ට සල්ලි ටිකක් අපි හොයන්න ඕනේ. මොකද ඉමීඩියට්ලි කරන්න පුළුවන් දේ. ඕගලන්ට ඇත්තටම ඉමීඩියට්ලි කරන්න පුළුවන් දේ තමයි මේ වගේ වෙලාවක يعني කැමති අයට මොකද නැත්තම් කැපිටල් එකක් ගෙන සල්ලි ටිකක් හොයන්න මේ වෙලාවේ වෙන රස්සාවක් කරනට වඩා සුමානකට පැය 4-5ක් දාලා ටියුෂන් වගේ එකක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම හිතන්නේ ඉමීඩියට්ලිම සල්ලි ටිකක් ඔයාලට හොයාගන්න පුළුවන් ක්‍රමේ යුනිවර්සිටි එක ඇතුලේ ඉන්නකොට. ඒතර දැන් මම এডুকেෂන් එකට මොනවද කරලා තියෙන්නේ කියලා කිව්වොත් ඇත්තටම ඒ YouTube වීඩියෝස් ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. ඔයගලන්ට එකකින් ඉගෙන ගන්න පුළුවන්. තව කාට ටියුෂන් දෙන්න පුළුවන්. මම පෙන්නන්නම් ඒ YouTube channel එකත් ඔයගලන්ට මම පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. This is the main website we have for DP Education. It goes as dpeducation.lk, providing free world-class education to anybody. So you can see we have all the 3 languages here, starting with Sinhala, Tamil, and English. I'll go to Sinhala. මෙතන DP Education ගණිතය විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් තුනම ඕනිම එක්කෙනෙකුට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව DP Kids සම්බන්ධව අපි චිත්‍ර අඳින්න, විවිධ කලා ශිල්ප කරන්න, ළමා සින්දු ඒ වගේ දේවල් අහන්න පොඩි ළමයින්ට අවස්ථාව දීලා තියෙනවා. ඊට පස්සේ DP Education එකේ ඊළඟ ඉනිෂියටිව් එක තමයි අපේ DP University. මේක O level A level කරන විශ්වවිද්‍යාල යන සහ යන්නේ ඉන්න අවුටුන අයට තව වැඩිපුර උසස් අධ්‍යාපනයේ ෆ්‍රී ලබා ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. මම ඉස්ලාම DP Education කෞෂික් බං කිව්වොත් දැන් ඔයගලන්ට ටියුෂන් දෙන්න ඕන නම් හොඳම දේ තමයි DP Education එකට ගිහිල්ලා ගණන් හරි සයන්ස් හරි ඉංග්‍රීසි හරි අරගෙන ඒකත් බලලා ටියුෂන් ටිකක් දීලා දැන් ඉමීඩියට්ලි ඔයගලන්ට මොන හරි ෆයිනෑන්ෂල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සෝට් අවුට් කරගන්න. දැන් ගණිතය දාලා පෙන්නන්නකෝ මම කියන්නේ. A level ම ගිහලා පෙන්වනවා ඉවරයි. A level maths. So A level maths වල ඔක්කොම ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය ඔක්කොම පාඩම් අපේ රජයේ සිලබස් එක අනුව ෆලෝ කරනවා. ඒතර මම එක එපිසෝඩ් එකක් තෝරගන්නම්. මෙතන සම්භාවිතාව උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ඒ සම්බන්ධව මුළු සිලබස් එකේ තියෙන ඒරියාස් ටික කවර් කරනවා. මම දන්නේ ඉංජිනේරින් කරන ස්ටුඩන්ට්ස් ලාට දන්නවා ඇති මේ මොරටු යුනිවර්සිටි එකෙන් අවුට් වෙච්ච ඒකකයේ සමගින් සම්බන්ධ වන්නේ. දැන් ඔබට පුළුවන් මීට කලින් අපේ තියෙනවා සංඛ්‍යානය හදාරන්න පුළුවන්. සංඛ්‍යානය හදාarලා නැතත් ඔබට සම්භාවිතාව හදාරන්න පුළුවන්. හැබැයි මේ පාඩම් දෙකම විභාග දිගසේ වැදගත් වෙනවා. මොකද අපේ ව්‍යවහාරික ගණිතයේ රචනා ප්‍රශ්න 7 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ මේ ප්‍රශ්න දෙක කලවම් වෙලා එන්නේ A කොටස B කොටස කියලා. ඒක හරි ලේසි
A කුලකයට හෝ B කුලකයට හෝ කුලක දෙකටම හෝ අයත්. ඒ කියන්නේ එක්කෝ Aට එක්කෝ Bට නැත්තම් දෙන්නටම. අය කියනවා. එක්කෝ Aට එක්කෝ Bට නැත්තම් දැන් මම එක පෙන්වුවේ ඕගලන්ට දැන් ඕගලන්ට ටියුෂන් දෙන්න ඕන නම් මේ වීඩියෝ ඕන එකක් යූස් කරලා ටියුෂන්ස් ටිකක් දීලා මේ ටෙම්පරරි පීරියඩ් එකට, ඒ කියන්නේ ඕගලන් හොඳ රස්සාවක් කරනකම් ඒ පීරියඩ් එකට මොන හරි ෆයිනෑන්ෂියලි සල්ලි ටිකක් හදන්න ඕන නම් ටියුෂන් ටිකක් දීලා හරි ඒ වැඩේ කරලා අර තියෙන ප්‍රශ්නේ නැති කරගෙන සතුටෙන් ඉන්න. එතකොට DB kids කවුරු හරි අඳුරනා ඉන්නව නම් ඒකම හෙල්ප් කරන්න පුළුවන්. හැබැයි යුනිවර්සිටි එකට ගියොත් යුනිවර්සිටි කියන So this is DP Digital University. Here, as you can see, we have currently we have 57 international universities on this website. You can see from Harvard to Cambridge to Monash to Stanford to to MIT to IBM, Boston University, likewise. මේ ඔක්කොගෙම යුනිවර්සිටිස් වල තියෙන ෆ්‍රී කෝසස් ටික අපි වෙනම ප්ලැට්ෆෝම් එකක් හදලා අපේ බොට් කෙනෙක් ඉන්න ඕගලන්ට ඒ බොට් එක යන්න පුළුවන් නැත්නම් මෙතන ගිහිල්ලා එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. කෞශික් කෝසස් ටිකක් පෙන්න. So I'll show you now to find all the free courses. First go to explore free courses tab, and I'm going to select engineering out of all the courses available. So here, since most of you are either out or just entering university, I'm just going to select advanced and filter all the available engineering courses from this web page. Now you can see all the advanced level courses available under engineering. And for example, you can see here from MIT, there's an engineering course under logistical and transportation planning methods. So when you click that, you are directed to the free website and you can access all the lecture notes and all the videos for free. So if you can see, all the lecture notes are available here. You just have to download the PDF. This directly goes to the MIT free course website. Then the second course is also from MIT. I just like to highlight. So it's on cognitive robotics. It's under aviation field. Then let me go to one more engineering. There's one called optical materials and devices. That is also from MIT. And that same way, you can just click and go there and learn all the materials. And also, since Harvard is quite popular, and also computer science is another popular subject, I'll show you how to find that as well. Just go to computer science. Okay, I'll move on to the next point until that comes up. Also, if somebody wants to improve their English language,
you can go to Learn English tab on the website. Here you can see all the freely available YouTube English courses are listed. No, Kaushik can't see. Yeah. Yeah. We're going to come, right. So these are all the free YouTube channels available for free English learning. And I'll select one of the YouTube The channels famous one. now. Famous one, yeah. Yeah. Yeah, this has 5 million subscribers. So I'm going to their page now. So this is how it appears on our website. You can see we have recommended top 10 videos for you to watch as well. So if you do not find what you want to learn within these 10 videos, you can directly go to their YouTube channel, which I just did. You can see there's actually a live class taking place currently. Here, Learn English 24/7 with English Class 101. Currently, around 150 people are watching it. A live class is also taking place. In addition to that, you can see 1 day ago what she has taught. And also, since majority can have difficulty in English grammar, you can go and polish up your English grammar as well. So this was 5 days ago on basic verbs. So even if someone wants to revise your English grammar, you can go to such available video lessons and learn and improve your English. So these are all available in our DP Digital University website. Yeah, so computer science is available now. You have to, if you want to select a university like Harvard, just click on the Harvard name. And all the free courses under computer science from Harvard, you will get on the web page. There are 5 available courses under computer science from Harvard that you can go and study for free. All the materials are free. Then at the same time, I like to highlight one more point. Also on the same website, you can access all the international digital libraries. These are free access. I'll go there and show you how it takes place. So these are all the freely available digital libraries from around the world. We have listed only the free here. I'll go to the first one from USA called Internet Archive. So here, I'll first show you what Internet Archive is. On Internet Archive, it's a digital library where you have access to 475 billion web pages, 28 million books and text, 14 million audio recordings, 6 million videos, 3.5 million images, and 580,000 software programs. All of these are free. And I will now search under engineering. You just have to put a keyword such as engineering or whatever the subject that you are interested in, and all the material available under that you can get access to. So I simply put engineering on the search engine bar, and then it gives you all the results related to that keyword. So the very first one I'm getting here, I'm gonna open.
So this is called electronics.stackexchange.com. This is a question and answer site for, or you can read it here, for electronics and electrical engineering professionals, students, and anybody who's interested in that subject. You have to just sign up using your Facebook or Google, and then you can post your question and the people in that field will answer you back. And also you can read what have been the other question posted by other people as well. So you can see some of the questions that has been put like 35 minutes ago, 40 minutes ago. Likewise. And also, one more thing I want to highlight on Internet Archive is that again here, you have access to lecture notes as well. So if you go to video, I'll quickly show you all the webcasts from prominent universities are also available. So I'm just trying to show you that, or you can even do it by yourself. You have to type in the university name and open the video channel and see the webinars or the web lectures that they have had. So shall I move on to the DP Kids song? Yes, you can go to the DP Kids Kawshi. Okay. So this is the platform we have for all the kids, starting from ages 2 to up until 7. So different materials such as drawing, arts, craft, songs dedicated to children, everything is available on this platform. So I'm just gonna play one video for you. So you can see the languages are maths, science, and art and craft. So I'll take you to art and craft now. This is the art and craft page. There are different subjects that we have covered. You can independently later visit the website and have a look. The same thing is available on YouTube as well. If you type DP Kids, you get all the materials. And I'm going to play one of the kids' songs. We have 2 digital songbooks that we have introduced. I'm going to start with this one. වීරයින් අවදි වන්න ඉර පායන හැටි බලන්න කුරුල්ලන්ගේ ගී අහන්න සිසිල් සුළඟේ හුස්ම ගන්න රන්තු රන්තු බට්ටිච්චෝ කිචි පිචි ගා පැන යති ජම්බු ගහේ ලේන් පැටව් ජම්බු කකා හඬලති පාට පාට සමනලයෝ මලින් මලට ඉගිල
ඇයි දන්නවද මම ඕගලන්ට මේ සින්දුව කිව්වේ? මේ සිබිල් වෙතසිංහ අවුරුදු 92ක් තමයි නැති වෙනකොට. හැබැයි නැති වෙන්න මාස 3කට ඉස්සෙල්ලා මම ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිව්වා මට මෙහෙම අයිඩියා එකක් තියෙනවා පොඩි ළමයින්ට උගන්වන්න ඕනේ. මට කොහොමද ලස්සන කවි සින්දු ටිකක් ලියාගන්නේ කියලා. හැබැයි මට දක්ෂයෙක් කියන එකට වයස අදාළ නැහැ. දැන් මම බලන්න අවුරුදු 92ක් වයස කෙනෙක් තමයි තෝරගත්තේ. එතකොට මගේ ඒ සින්දු 30 ලියලා තුන්වෙනි සින්දුව ලියනකොට තුන්වෙනි සින්දුවේ චිත්‍ර අඳිනකොට තමයි එදා රෑ තමයි නැති වුණේ. හැබැයි බලන්න අපිට මේ වයස කොච්චරද ඒව නොලෙජ් එකත් එක්ක ඒව වැඩක් නැහැ. දැන් මට ස්පෙෂලි වැඩක් නැහැ හැම එකක්. දැන් ඕගොල්ලන් හිතන්න පුළුවන් අවුරුදු 60 දී රිටයර් වෙනවා නැත්නම් 70 දී රිටයර් වෙනවා කියලා. මට එහෙම එකක් නැහැ. කොහෙද නොලෙජ් එක තියෙන්නේ? ඒක අවුරුදු 92ක් වුණත් මං හොයාගෙන යනවා. ඒක තමයි මගේ හැටි. ඒව තමයි මගේ එක පාර්ට් එකක් සක්සස් වෙන්න ජීවිතේ. ඊට පස්සේ දැන් අවුරුදු 92ක් ඒ නැතුණාට පස්සේ ගෙදර අය කිව්වා එයාගේ මිනිපිරිත් ඒ වගේම චිත්‍ර අඳිනවා. ඉතුරු ටික එයාට කියලා කම්ප්ලීට් කරලා දෙන්න කියලා. මම ඒකත් ඔන්න කරලා මම ඒකත් හරි කියලා ওই සින්දු 30ම අවුරුදු 92 ඒ සිබිල් වෙතසිංහ මතන ඔයගලත් මතන පොඩි කාලේ ඒ පොත් සින්දු අහලා ඇති. හැබැයි මම එකයි කියන්නේ දැන් නොලෙජ් එක කියන එකට දැන් බලන්න මට එහෙම අවුරුදු 92යි කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි එහෙම කරන්නේ මං? නොලෙජ් එක කියන එක කාගෙන් හරි ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බයි ඒක නොගත්තොත් මං හිතන්නේ ලයිෆ් එකේ අපි හිතුවොත් අනිත් අය කරලා දෙයි අරයා කරලා දෙයි එහෙම වෙන්නේ නැහැ. ඕනම දෙයක් Taman දැනගත්තොත් ඒක ඇත්තටම Tamanට හරි ලේසි ජීවිතේ ෆයින් ටියුන් කරගන්න. ඉතින් මම දැන් ඔයගලන්ට මුලින්ම වැඩ කරන හැටි කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේ බ්‍රිජ් එක දැන් ඔයගලන්ටත් මෙහෙමයි දැන් ඇත්තටම දුප්පත්කමට තියෙන එකම වැක්සින් එක තමයි এডুকেෂන් එක. දැන් ඕගොල්ලෝ යුනිවර්සිටි එකට ආවා කියන්නේ ඒ වැක්සින් එක ගහගත්ත කියන එක තමයි මම හිතන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ව බලෙන්වත් දුප්පත් කරන්න බෑ. මොකද ඕගොල්ලන්ට මේ නොලෙජ් එක තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ අර දුප්පත් කියන කැටගරි එකට මෙතනින් එහාට දැනුමෙන් පොහොසත් අය දැන්. දැන් ඕගොල්ලන්ට තියෙන මේ දැනුම කොහොමද යූස් කරන්න කියන එක විතරයි. එතකොට මම හිතනවා දැන් ඕගොල්ලෝ වගේ අය අවුරුද්දකට ළමයි 30000ක් විතර තමයි යුනිවර්සිටි එකට යන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි 360000ක් ඉපදෙනවා. 360000ක් ඉපදෙන රටේ දැන් නම් ඉපදෙන්නේ මේ ඊයේ පෙරදා තාම 330000යි සාමාන්‍යයෙන් දිගටම 360000 ගන්න ඉපදීගෙන ආවා. එතකොට මේ අතලොස්සර දැන් ඕගොල්ලෝ ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඕගොල්ලෝ ආයි දුප්පත් වෙන්නේ නැහැ. හැබැයි ඔතනින් උඩට යන්නේ කොහොමද කියන එකට තමයි මම දැන් මේ ස්ටේජ් දෙකක් කිව්වේ. වැඩ කරන්නේ කොහොමද කිව්වේ? ෆයිනෑන්ෂියලි පොඩ්ඩක් අඩුපාඩු තියෙනවා නම් කොහොමද ඕගොල්ලන්ගේ ටියුෂන් එකක් කරලා හරි අන්න ඒ වගේ අඩුපාඩුව මකා ගන්න කියලා. සමහරක් අයට මම කතා බහ කරලා කියනවා නෑ නෑ මම හරි බිසි මට ඉගෙනම ගන්න ඕනේ. හැබැයි සල්ලිත් නෑ ඉගෙන ගන්නත් ඕනේ. ඉතින් එතකොට සුමානකට පැය දෙකක් හරි හතරක් හරි දාලා හරි ඒ Tamanට ඕන ෆී එක හරි හොයාගන්න Tamanට ආත්ම ශක්තියක් නැත්තම් ඉතින් ඒක ආත්ම ශක්තිය නැතිකම. ඉතින් මේක පොසිටිව් තින්ක් කරලා මේ ඕගොල්ලන්ට next 4 years කියන්නේ හොඳ රස්සාවක් කරනකොට මම හිතන්නේ කිසිම ප්‍රශ්නයක් එයි කියලා. හැබැයි එතනට යනකම් මේ 4 years සතුටෙන් ඉන්න ඕනේ කොහොමද කියන එක තමයි අපිට කියලා දෙන්න පුළුවන්. මම හිතන්නේ තියෙන ප්‍රශ්න ටිකක් මගෙන් ඇහුවොත් මෙතනින් එහාට මට මේ ප්‍රශ්නත් එක්ක මම ඊටු ටික කතා කරන්න පුළුවන්. ඇත්තටම සෑහෙන්න හොඳ මේවා ටිකක් අපිට දැනටමත් කියලා දුන්න සෑහෙන්න වැදගත් වෙන කරුණු ටිකක්. මම කැමතියි සර් මුලින්ම අපේ කියන්නේ දැන් අපෙන් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා ඒවෙන් තෝරාගත්ත ප්‍රශ්න කීපයක් සෙත් කතා කරන්න.
මුලින්ම සර් දැන් අපේ මෙතන මේ ඉන්ජිනියර්ස් ෆර්ස් වගේ මේ වගේම අනිත් ෆැකල්ටිස් වලින් ඒ වගේම කැම්පස් එකෙන් අවුට්රිච් ඒ වගේ හැමතැනම කට්ටිය ඉන්නවා. මුලින්ම එල්දින ප්‍රශ්නයක් සර් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට මුලින්ම සලකන්න ඕන කරුණු මොනවාද සර් මොන වගේ දේවල් බලලාද ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියන එක. ඔව් දැන් මම දැන් ඇත්තටම දැන් මම ඒක තමයි මුලින්ම කිව්වේ දැන් මම මොන හරි දෙයක් හදනවා නම් හරි මොන හරි කරනවා නම් අපි ඉස්සෙල්ලාම ඒගොල්ල කාටද මේවයි පේටන්ට්ස් තියෙන්නේ කොයි වගේ ලෙවල් එකකටද මේ ටෙක්නොලොජි ඩෙවලොප් වෙලා තියෙන්නේ දැන් හොඳටම ඕගලන්ට ගත්තොත් ඇමරිකාවේ ෆ්‍රිජ් වල තියෙන 100% ක්ලෝරින් ඇබ්සෝබ් කරන ෆිල්ටර්ස් ටික හදන්නේ අපි හැබැයි අපි මම ඒකට පේටන්ට් අරන් නැහැ මොකද පේටන්ට් ගත්තොත් මේ විදිහ ඩොකියුමන්ට් එකක් එළියට දැම්මොත් මම හදන විදිහ කියන්න වෙනවා ඒක අපිට ඒකේ පේටන්ට් අවශ්‍යතාවයක් නැහැ හැබැයි අපිට ටෙක්නොලොජි එක තියෙනවා හැබැයි අපි අනිත් අයගේ තියෙන ලෝකෙම තියෙන පේටන්ට්ස් ටික කියවලා ඉන්නේ ඒතර ඒ පේටන්ට්ස් ටික කියවන්න නැතුව අපිට ප්‍රොඩක්ට් එක හදන්න බෑ US මාකට් එකේ තියෙන 100% ක්ලෝරින් ඇබ්සෝබ් කරන ඇක්ටිවේට් කාබන් එක හදන්නේ අපි ලංකාවේ ඒතර ටෙස්ලා කාර් එකේ සුපර් කැපැසිටර්ස් හදන ඇක්ටිවේට් කාබන්ස් ටික හදන්නේ අපි හැබැයි අපි ඇක්ටිවේට් කාබන් කියලා කිව්වොත් අද වෙනකන් තියෙන ඔක්කොම පේටන්ට්ස් අපි දන්නවා මම මේකේ තියෙන පේටන්ට්ස් නෙවෙයි NASA එකේ තියෙන ඒගොල්ලන්ගේ ලැබ්ස් වල හදන්නේ කොහොමද කියලාත් දන්නවා ඉතින් අපි ඒ වගේ ලෙවල් එකකට ඩේටා වලට ගිහිල්ලා ටෙක්නොලොජි එක මොකක්ද කියන එක තමයි අපේ මේන්ම දේ. මොකද හදනවා කියන එක හැමෝටම හදන්න පුළුවන්. මේක සක්සස් වෙන්න නම් ඒකේ අපි අන්තිමටම ගිහිල්ලා මොකද්ද අපිට කරන්න පුළුවන් ස්පෙෂල් දේ කියලා කියන්න ඕනේ. දෙවෙනි එක තමයි මාකට් එකේ සයිස් එක. ඒ කියන්නේ ලංකාවේ නම් බඩු විකුණන්නේ ඒකට කොච්චර මාකට් එකක් තියනවද? ඒ මාකට් එක කොහොමද අනිත් අය අරන් තියෙන්නේ? ඒතර ඒ අයගේ කොච්චර ඉන්වෙස්ට්මන්ට් දාලා තියෙනවද? ඒතර මේවා තමයි මූලික කරුණු. ඒතර මේ දෙක දැනගත්තොත් අපිට පුළුවන් ඊළඟට ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද කියලා තීරණය කරන්න. දැන් අපි එතකන් දැන් සාමාන්‍යයෙන් මගේ මේ ඔෆිස් එකේ සමහරක් මම ඔයගලන්ට එක්සැම්පල් එකක් කියන්නම්. අපි බිස්කට්, චොක්ලට් and beverages හදන ප්‍රොජෙක්ට් එකක් තියෙනවා 8 years 2012 පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක දැන් තමයි අපි එළියට දාලා තියෙන්නේ. ඒ කියන්නේ බිස්කට්ුයි චොක්ලට්ුයි beverages ඒ කියන්නේ ඔය টপ මල්ටිනේෂනල්ස් හදන beverages හදන්න හැබැයි අපිට අවුරුදු 8ක් ගියා. මොකද ටෙක්නොලොජි මේ ඔක්කොම පර්ෆෙක්ට් වෙනකන් අපි මේක ඇතුලේ තියෙන ෆයින් ටියුන් කරලා තමයි එළියට දාන්නේ. ඒතර හැමෝම කියන්නේ මම ප්‍රොජෙක්ට් එකක් කරාම සක්සස් වෙනවා කියලා. ඒ සක්සස් එක පිටිපස්සේ අවුරුදු ගානක රිසර්ච් එකක් තියෙනවා. අවුරුදු ගානක මගේ ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා. ඒතර ඒ වගේ ලෙවල් එකට ගිහිලා තමයි මම මේ ඉන්වෙස්ට්මන්ට් කරන්නේ. ඒතර මං හිතන්නේ දැන් මෙහෙමයි දැන් මගේ YouTube එකට ගිහිල්ලා මගේ වීඩියෝස් ටික බැලුවොත් මම ඔය පොඩි කෑලි වලින් එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒ වගේ ඉන්වෙස්ට් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔය YouTube channel එකට ගිහිල්ලා ඒ ටික වීඩියෝස් ටික ඔක්කොම බලන්න. ඒක තැන් වල මම මේ දේවල් විස්තරාත්මකව කියලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය අහුවොත් කියන්න උත්තර දෙන්න පුළුවන්. ඔව් සර් ඊට පස්සේ දැන් අපේ ගොඩක් කියන්නේ අපේ දැන් අවුට්ටන් සහ කෙල්ලින් ඉන්න කට්ටිය ගොඩක් කැමතියි තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න වගේම ඒ කියන්නේ ලංකාවේ ඉකොනොමි එක කොහොමද යන්නේ ඒ වගේ දේවල් දැනගන්න. එතකොට අපෙන් කට්ටිය අහලා තියෙනවා ලංකාවේ GDP එක. ඒතකොට ඒක ඊළ තලයකට අරන් එන්න ඒක වැඩි කරගන්න සර් දක්වන දායකත්වය මොන වගේද? ඒ වගේම මේ කොවිඩ් එක්ක අපි දන්නවා ලංකාවේ ගොඩක් ආර්ථිකය වැටලා තියෙනවා. ඒතකොට ඒ වගේ දෙයකින් ගොඩ එන්න නම් අපි මොනවද කරන්න ඕනේ? ඒකට අපි යන්න ඕනේ මාර්ගය මොකක්ද කියන එක ගැන ප්‍රශ්නයක් අපේ කට්ටියට තියෙනවා. ඔය දැන් මෙහෙම දැන් දැන් ඒක දැන් මම ඇත්තටම පොතක් ලිව්වේ මම තියෙන වැඩ ටික මම පොතක ලිව්වා. මම හිතන්නේ කවුෂි මට අර ඔඩියෝ බුක් එක දාලා පෙන්නුවොත් ඕන එක්කෙනෙකුට Right, sir. මේක යන විදිහත් එක්ක පෙන්වනවා නම් හරියි. Right.
මේක audio.dhammikapera.lk මම හිතන්නේ. ඔව් ඊට අමතරව ඒක වෙබ් අපේ මේ ප්‍රධාන වෙබ්සයිට් එකේ තියෙනවා. dhammikapera.lk එකේ book එක තියෙනවා. ඔව් dhammikapera.lk කියලා type කරලා මේ වෙබ්සයිට් එකට යන්න තියෙන්නේ. So Sri Lanka 2030 a developed nation කියලා. Then you get the homepage like this, and this is also available in all 3 languages: Sinhala, English, and Tamil. Now on the same homepage, you can see the audio book sign. You just have to click that, and then you get directed to the audio.dhammikapera.lk for the digital book version. And here I'll select Ministry of Higher Education since we are speaking of education. And I'll play a little bit from the Chapter 4, Ministry of Higher Education. Higher education assures the relevance of knowledge, helps identify skill gaps, and builds the right skills to improve the economic prosperity of the nation. Dhammika Perera. Goals: to increase GDP per capita from $4,000 to $12,000. Increase the number of graduates from government universities from 25,200 to 60,000 and graduates from local private universities from 15,000 to 105,228. Increase the total number of university graduates to 180,000 from the total 360,000 students per annum. Action Plan 1. Increase the intake capacity of students in government universities from 30,000 to 60,000. 2. Improve existing university rankings by further working on development of low-scored areas, benchmarking Times Higher Education World University Ranking. A. Improve teaching and learning environment. B. Increase industry income. C. Increase number of international students and staff. D. Increase number of journal paper publications and citation. 3. Provide a job guarantee for all degree courses. Discontinue all government university degree courses that do not have a demand in the job market. 4. Revise government university courses to match the industry demand and future employability opportunities. 5. Increase government medical college capacity from 1,300 to 2,000 medical students, and increase intake of dental students. Prohibition of private medical universities. 6. Ensure availability of lectures through an online portal by government and semi-government universities. 7. Provide student loans for those who have enrolled and bursaries for those who perform well. 8. Provide language exam facilities such as IELTS at government universities for students who want to pursue further higher education abroad. 9. Upgrade existing books in government university libraries to an e-library platform. Purchase international e-books and provide them free of charge to all students via the e-library. 10. Upgrade all labs at government universities with the latest equipment. So likewise, I mean, the video goes for 8 minutes. So later you can go to the same web page and listen to the full episode on higher education. And I also want to highlight. Yeah, go ahead. Yeah. So in addition to that, we have all the other ministries in the sense of the other subject matters that we have put to a document with action plans. There are 23 ministries
covering almost everything. So anybody who's interested in how to develop the country and come to 12,000 GDP per capita income can go through and actually look at some of the actions that we have listed and even take actions if you have the capability to do so. Yeah, the same time, then බලන්න මම the deep education platform එක හදලා අද වෙනකොට ළමයි 50000ක් දවසකට ඇවිල්ලා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සුමානකට හැම ළමයාම එන්නේ නැහැ. බැලුවහම average සුමානකට දවස් 2ක් දවස් 3ක් වගේ එනවා. ඒ කියන්නේ අපිට දැන් පේනවා ලක්ෂ 1කමාරක වගේ ස්ටුඩන්ට් පොපියුලේෂන් එකක් අපේ වෙබ්සයිට් එකේ පර්මනන්ට් ඉන්නවා. එතකොට ඇත්තටම මේ දැන් මොන හරි දෙයක් ගැන කතා කරන්න ඉස්සර මම ඒක හැමතිස්සෙම කියන්නේ. දැන් ගවර්න්මන්ට් එකක් ගැන වුණත් නෙගටිව් හිතනවට වඩා හොඳයි පොසිටිව් හිතන මොනවද කරන්න තියෙන කියන එක ඉගෙන ගන්න එක. එතකොට කොහේ හරි තැනක ගිහිල්ලා කතා කරන්න වුණත් කතා කරන්නේ තමන් පොසිටිව් කරන්න පුළුවන් දෙයක් ගැන. නැත්තම් වෙන්නේ තමන් හිතලා මානසිකව හිතලා දැන් ඔය බුක් එක ලියන්න අපි 4000 ඉඳලා $20,000 වර්ල්ඩ් එකේ රටවල් 71ක් තියෙනවා. අපි ඔය රටවල් 71 ගැනම බලලා තමයි පොත ලියලා තියෙන්නේ. ඉතින් දැන් කාට හරි කතා කරන්න ඕන නම් අවුට්සයිඩර් කෙනෙක් එක්ක මේ වගේ පොතක පොයින්ට්ස් ටික බලලා ඉගෙන ගත්තොත් එතකොට රට ගැන කතා කරන්න පුළුවන්. නැත්තම් තමන්ගේ හිතේ තියෙන හැම එකක් මොකද සමහරක් ගොඩක් දේවල් ඔය කියන එකක්වත් එහෙම ප්‍රැක්ටිකලි කරන්න බෑ. නැත්තම් රජයක් කොයිතරම් උත්සාහ කරනවද මේ වැඩ ටික කරලා රට දියුණු කරන්න කියලා. හැබැයි මේක හරියටම මම හිතන්නේ ඕගොල්ලොත් ඉගෙන ගන්න ඕන නම් අන්න ඒ වගේ ඕගලන්ට මේකේ ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද කරන්න තියෙන්නේ කියලා. ඊට අමතරව වෙන රටවල් වල ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දේවල් බලන්න. දැන් මම හොඳම එක්සැම්පල් එකක් දෙන්නම්. දැන් 1950 මිනිස්සුන්ගේ මෙහි ජීවත් වෙන ආයු කාලය අවුරුදු 52යි. මේ 1950යි. දැන් අද වෙනකොට 78යි. එතකොට මේ අවුරුදු 52 ඉඳලා 78 වෙනකන් ඩිවලොප් කියන්නේ ලයිෆ් ආයු කාලය කොහොමද වැඩි වුනේ? එතකොට කෙමිකල් තියෙන පොහොර වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම ඉංග්‍රීසි බෙහෙත් වැඩි වෙලා තියෙනවා. හැබැයි 1950ට ඉස්සෙල්ලා ඔය කෘෂි රසායන මුකුත් තිබුණෙත් නැහැ. ඉංග්‍රීසි බෙහෙත් හරියට තිබුණෙත් නැහැ. හැබැයි මිනිස්සු මැරුණා අවුරුදු 52 දී. ඉතින් ඒ වගේ මේ හැම එකක් ගැනම කතා කරනකොට දැන් ඕක ගිහිල්ලා නිකන් වෙබ්සයිට් එකේ ගහලා බැලුවොත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම නම්බර්ස් එක්ක ජීවත් වුණොත් මම හිතන්නේ ස්පෙෂලි ඉංජිනේරින් ස්ටුඩන්ට්ස්ලා ලයිෆ් එක කිසිම අන්හැපි වෙන්න දෙයක් නැහැ. සතුටෙන් ඉන්න එක තමයි මේන්ම පොයින්ට් එක. අපිට තව ක්වෙස්චන් එකක් තිබුණොත් ඊට පස්සේ මම ප්‍රශ්න දෙක තුනක් එකතු කරලා එකට කිව්වොත් අපිට ඇවිල්ලා තියෙනවා දැන් අපේ කට්ටිය ගොඩක් කැමතිස ව්‍යවසායකයෙක් වෙන්න. එතකොට එහෙම වුණාම හැබැයි අපේ ලංකාවේ තියෙන අපි මයින්ඩ්සෙට් එක හදාගෙන තියෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනවා ජොබ් එකට යනවා ඒකේ ඉන්න අතර හැමදාම අපි අර සේෆ් සෝන් කියන තැනට තමයි හැමදාම තල්ලු වෙන්නේ. එතකොට ඒත් එක්කම තවත් ප්‍රශ්නයක් තමයි තියෙන අපි දන්නවා ලෝකෙ වැඩිම වියදමක් කරන්නේ ගොඩක් වෙලාවට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට. හැබැයි අපේ ලංකාවේ අපේ පොඩි ඒක අඩුපාඩුවක් දකින්න. ඒතර ඔන්න ඔය දේවල් සම්බන්ධව සර්ගේ අදහස මොකද්ද? අපි විශ්වවිද්‍යාලයෙන් අවුට් පිච්ච ගමන් සහ අවුට් වෙන්න ඉන්න ශිෂ්‍යයෝ හැටියට අපි ඒවට මොනවද කරන්න ඕනේ? දැන් මෙහෙමනේ දැන් අද මේ රිසර්ච් කරන්න ඒවට සල්ලි ඕනේ නැහැ. දැන් patents ටික patent.google.com එකේ තියෙනවා. ඒතර අනිත් රිසර්ච් පේපර්ස් මේ ඔක්කොම මේ ඔන්ලයින් එකේ තියෙනවා. එතකොට අද රිසර්ච් කරනවා කියන එකට සල්ලි යන්නේ තමන් එක මානසික මට්ටමක ඉඳලා මේක ඇතුළට යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මම දැන් ඕනෙක් කෙනෙකුට මම අපේ ළඟත් ඉන්ජිනියරින් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඔය හැමෝම ඉන්නවනේ. මම දැන් අපේ ළඟ ගෲප් එකේ ඔය 58000න් මම ළඟ ඉන්ජිනියර්ස්ලා ඉන්නවා 600ක් විතර. ඒතර අපි දකින දේ තමයි මේ කවුරුත් ඒ කියන්නේ තමන් මානසිකව පොඩි මෙඩිටේෂන් එකක් එක්ක මේක ඇතුළටම යන්නේ කොහොමද කියන එක බලන්නේ නැතිකම. මම දකින අඩුපාඩුව. ඉතින් ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ මනස තමන් මොකද්ද කරන්නේ? එතනට යන්න නම් කොහොමද කරන්න ඕනේ කියලා. මොකද ඕන තරම් අද මේ Google එකත් එක්ක
නොලෙජ් එක කියන එක ඇති තරම් තියෙනවා. ඉතින් මමත් දැන් මෙහෙමනේ මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ එඩියුකේෂන් එකෙන් පස්සේ රස්සාවක් කරනට වඩා ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි යාට කරන්න පුළුවන් බෙස්ම දේ. හැබැයි එයා රස්සාවක් කරන්න ඉස්සෙල්ලා ව්‍යාපාරයක් කරන්න කියලා අඩුම ගානේ ඔය දැන් කතා කරන ළමයෙක් ටියුෂන් ටිකක් දීලා සල්ලි ටිකක් හම්බ කරලා තියනවාද? දැන් මම හොඳම එක්සැම්පල් එකක් ගත්තොත් මගේ ඩෝටර් 3rd year එකේ ඉන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් කරන්නේ. හැබැයි අපි යාට කිව්වා ඔයා කොහොම හරි සල්ලි ටිකක් හදලා පෙන්නන්න ඕනි කියලා. එයා ටියුෂන් දීලා 2nd year එකේ එංගලන්තේ සල්ලි ටිකක් හොයාගත්තා. හැබැයි අපි යාට මේ සල්ලි නැතිකමකට නෙමෙයි. අපි කිව්වේ හොයන හැටි පෙන්වන්න. මොකද නැත්තම් මේ ඩ්‍රීම් එකකට එක පාටමනේ පයින් හදන්නේ. මේ සල්ලි කියන එක හදන්න වෙන්නේ පොඩියට. ස්ටාර්ට් කරන්න ඕනේ මං හાર્ඩ් වර්ක් කරලා කොහොමද කරන්න කියලාද මම ඇත්තටම මං අර ඩීප් এডুকেෂන් එකේ වීඩියෝස් ටික ඔයගලන්ට දුන්නේ ඉමීඩියට්ලිම කාට හරි ඕන නම් ටියුෂන් ටිකක් කරලා සල්ලි ටිකක් හදා ගන්න පුළුවන්. මොකද ඒකේ වීඩියෝස් ටික තියෙනවා ටයිම් ටික දානවා ටයිම් ටික දාලා කතා බහ කරොත් ඕන තරම් දුරට ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කරන්න යන්න Taman ළඟ තියෙන කැපිටල් එක මොකද්ද? අන්නේ කැපිටල් එකත් එක්ක තමයි මේ හැම බිස්නස් එකක්ම මැටර් වෙන්නේ නේ. ඒකෝ දැන් මට ඔය පර්ටිකියුලර් ප්‍රශ්නේ අහනකොට කොයි වගේ සල්ලියක් දාන්න ඒ ළමයාට තියෙනවද? ඒතකොට ඒ සල්ලි දාන ප්‍රමාණෙත් එක්ක තමයි මොන ව්‍යාපාරයද පටන් ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. අපේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා. ඒ කියන්නේ ලයිෆ් ගොඩක් තිබෙච්ච ප්‍රශ්නයක් තමයි ලක්ෂ 5ක් වගේ තියාගෙන මේ දවස්වල මොකද්ද කරන්න පුළුවන් වගේ දෙයක්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය වෝට් කරලා තිබ්බ මේ ප්‍රශ්නෙට මම කැමතියි ඒකටත් ඔබතුමා උත්තරයක් දෙනවා. එහෙමද ලක්ෂ 5ක් තියාගෙන දැන් අපි කියමුකෝ දැන් ඕනමන්ටල් ෆිෂ් වගේ එකක් හදන්න ඕනේ කියලා. දැන් ඒතර ඒ වගේ එකක් මේ වගේ පොඩි සල්ලියකින් කරන්න පුළුවන්. හැබැයි එක්ස්පෝර්ටර් කෙනෙක් එක්ක කනෙක්ෂන් එක හදලා එයා ළඟට ඇත්තටම ගිහිල්ලා මාස 6ක් විතර මෙහෙමයි වැඩ කරන ಜಾති ගොඩක් තියෙනවා. මනසින් පර්මනන්ට්ම වැඩ කරන්න යනවද නැත්නම් මනසින් මේ තව කොහේ හරි ගිහිල්ලා ඒක මම ලැබ් එකක් කරගන්නවද? අපි කිව්වොත් ඕනමන්ටල් ෆිෂ් කියලා එක්ස්පෝර්ට් කරන තැනකට ගිහිල්ලා එයා මාස 6ක් අපි කිව්ව ඉංජිනේර් කෙනෙක් කියලා. එයාට ඕනමන්ටල් ෆිෂ් හදන්න ඕනේ. ඒතර එහෙමනම් එයා අර වගේ තැනක ගිහිල්ලා 6 months ඉගෙන ගත්තොත් එයාට මේ ඔක්කොම ටික ඉගෙන ගන්න පුළුවන් නේ. එයා හිතුවොත් මම මේ රස්සාවකට යන්නේ ඒක. එහෙම නෙවෙයි. එයාත් ඇත්තට මේ බිස්නස් එකේ පාර්ට් එකක් තමයි අර මාස 6ක යන එක. ඉතින් මම හිතනවා දැන් ඒ වගේ දැන් මෙහෙම දැන් අපි අතරම වෙලා තියෙන්නේ දැන් මේ පොඩ්ඩියටම කරනවා කියන එක ගොඩක් අය ඒ දේවල් කරනවා. ඒතර ගොඩාක් පොඩි දේවල් තමයි කරන්නේ. සමහරක් ඒවා ඇග්‍රිකල්චර් බේස් බිස්නස් එකක් වෙන්න පුළුවන්. දැන් මෙහෙමද එයාට කොච්චරද ඉඩම තියෙන ප්‍රමාණය මත. නැත්නම් මේක දැන් රෙන්ට් එකක් අරගෙන මොන හරි කරන්න ඕන වගේ වැඩක්ද? ඉතින් මේක එකින් එකට වෙනස්. දැන් මට වෙලා තියෙන්නේ මං වගේ කෙනෙක්ට වෙලා තියෙන්නේ එයාට පහ කොහොමද කියලා කියන්න පුළුවන් නම් හම්බ වෙන්නේ කොහොමද කියලා කිව්වොත් මට ඒතර ඒකේ ලයින් එක කියන්න පුළුවන් එතනින් උඩ යන විදිය ඕනනම්. ඒ කියන්නේ දෙමෝපියන්ගෙන් හම්බෙන ලක්ෂ 5ක් එකද මේ හදන්නේ? හෙලෝ. ඔව් ඇත්තටම කියන්නේ එහෙම බැලුවොත් මට ඔබතුමාගේ කතාවෙන් තේරෙන්නේ ලක්ෂ 5ක් තියාගෙන පටන් ගන්නවට වඩා එයා බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි එකක් කරලා ඒ දේවල් වලට යන එක සෑහෙන හොඳ වෙනවා වගේ අදහසක්. ඒක තමයි දැන් කරන්න ඕන වැඩේට තැනකට දැන් මෙහෙමනේ තමන් එතකොට යන්නේ වෙන එකක් නේ. දැන් අපි කියමුකෝ ඉංජිනේර් කෙනෙක්. එයාගේ පාරක් අයිනේ යාට තියෙනවා ගෙදර ඉඩම. අපි යාට කියමු පොඩි රෙස්ටොරන්ට් එකක් වගේ එක මුලින්ම යාට මේ
බිත්තර ආප්ප කොත්තු රොටි වගේ එකක් හදන්න ඕනේ. ඉතින් එහෙමනම් ඇත්තටම බෙට කොහේ හරි තැනක ගිහිල්ලා මාස 6ක් විතර හොඳට වැඩ කරලා හැබැයි වැඩ කරන්න යනකොට හිතුවොත් මම මේ කොත්තු රොටි ගහන්න තමයි යන්නේ මම මේ ආප්පයක් හදන්න තමයි කියලා මනස හදාගත්තේ නැත්නම් මගේ මේ බිස්නස් එකේ පාර්ට් එක ඉගෙන ගැනීම සඳහා මම මෙතනට යනවා කියලා මනසෙන් වැඩ කරොත් අන්තිමට යන තැනත් එයාගේ වෙනවා. ඒතර එහෙම ඉගෙනගෙන අර අතනට ආවොත් මම හිතන්නේ ඒක තමයි බෙස්ට්ම සොලියුෂන් එක. මොකද එයාට ඒතර ලොස් වෙන්න කිසිම දෙයක් නැහැනේ. තමන් දන්නවා මේ දේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මම කිව්වේ ඉංජිනේර කෙනෙක් වුණත් රෙස්ටොරන්ට් එකක් පටන් අරගෙන රෙස්ටොරන්ට් චේන් එකක් කරගන්න පුළුවන් නම් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. ව්‍යාපාරයන්නේ. හැබැයි එතනට මනස හදාගන්න එක තමයි ඉස්සෙල්ලාම වැඩේ කරන්න ඕනේ. දැන් මං කියුවා දැන් පොඩි එකක් ඕනමන්ටල් ෆිෂ් වගේ තැනක එක්ස්පෝර්ට් කරන තැනකට හැබැයි එතනට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. නැත්තම් ඒකේ ඇතුලේ තියෙනවා වැඩ 100ක් විතර. මාළුවේ පැටව ගහන්න කොහොමද ඉඳලම කොයි જાතියද බ්‍රීඩ් කරන්නේ කොහොමද මොන වගේ pH වල තියෙන වතුරද දාන්නේ වැස්සහම මොකද කරන්නේ එක්ස්පෝර්ට් කරනකොට බ්‍රීඩ් කරන්න ඕනේ මොන ටයිම් එකකටද මේ ඔක්කොම මේ බිස්නස් එකක් ඇතුලේ තව තියෙනවා වැඩ 200ක් 300ක් විතර. මේ 200 හොයාගන්න කොහොමද අන්නේ නොලෙජ් එක ගන්නෙ? ඒක තමයි මේන්ම දේ. ඒතොර ඒක වැඩ කරනවා කියලා හිතන්න නරකයි. දැන් අපි සමහරක් දේවල් තියෙනවා මම සමහරක් ෆැක්ටරිස් ගහන ෆැක්ටරිස් 9 10ට ගිහිල්ලා බලලා තියෙනවා. සමහරකට ඒවා දැන් තමයි මේ Zoom එකත් එක්ක වීඩියෝස් තියාගෙන හැම එහෙම කරන්නේ. හැබැයි සමහරක් තැන්වල මාස 8 9 මම එහෙ මෙහෙ රටවල් වල ඇවිදලා තියෙනවා. මම හොඳම එක්සැම්පල් එකක් ගහන්නම්. මම 1999 දැනට අවුරුදු 21කට ඉස්සෙල්ලා පවර් ස්ටේෂන් එකක් ගහනවා කහවත්තේ. මෙගාවොට් 10ක. මට කිසිම දැනුමක් නැහැ පවර් ස්ටේෂන් ගහන්න. මම ලෝකේ රටවල් 10ක් විතර විසිට් කරා මේ සේම් සයිස් පවර් ස්ටේෂන් බලන්න. මේ ටයිම් පීරියඩ් එක මාස 9ක් විතර. මම ඒක ඉගෙනගෙන ඇවිල්ලා තමයි අර පවර් ස්ටේෂන් එක ගැහුවේ. ඒ 99 ගහනකොට මගේ වයස අවුරුදු 32යි. එතකොට ඊට පස්සේ ඒ පවර් ස්ටේෂන් එක ගහගෙන යනකොට අපි ලෙෆ්ට් බැංක් එකේ ගහන්න හැදුවේ හදනකොට ලෙෆ්ට් බැංක් එකේ කෙරවල මේ වරුසාවත් එක්ක පස් කන්ද කඩම් වැටුණා. පස්සේ මට සිද්ධ වුණා කහවත්ත රිවර් එක ක්‍රොස් කරලා ගහන්න මේ බ්‍රිජ් එකක්. ඒ බ්‍රිජ් එක උඩින් තමයි මම කියුබික් මීටර් 16ක වතුර අරන් ආවේ. ඊට පස්සේ ඒක ගහනකොටත් මට ලෝකල් ඉංජිනේර්ස්ලා කිව්වා කොලම්ස් 5ක් දාලා ඒ කියන්නේ සෙට් 5ක් ගහන්න. ඒතර හැබැයි අර පස්වෙනි එක එන්නේ හරියටම ගඟ මැද්දට. එතකොට ඒ පස්වෙනි තැන මීටර් 20ක් විතර ජඹුරයි. හැබැයි මට එහෙම සල්ලි නැහැ ඒ වෙලාවේ මේ ප්‍රොජෙක්ට් එකේ සල්ලි නැහැ. හැබැයි මම දැක්ක ග්‍රීස් වල ඒ වගේ බ්‍රිජ් එකක් ක්‍රොස් කරලා තියෙනවා කණු කොලම් 4කින්. ඒතර කොලම් 4කට ගැව්වහම අර මැද්දේ කොලම් එකක් නැහැ. ඉතින් මං අන්තිමට ෆොටෝග්‍රාෆ් පෙන්නලා කිව්වා ඕගොල්ලන්ට මේක ඩිසයින් කරන්න පුළුවන්ද නම් පුළුවන් කියන්න නැත්නම් මං අර ග්‍රීස් වල ඉන්න ඉංජිනේර්ස්ලා ටික ගහලා මේක ගහනවා කියලා 2 weeks වලින් ඇවිල්ලා කිව්වා නෑ පුළුවන් කොලම්ස් ටික මහත් වෙනවා ඉතින් කියලා. ඉතින් අන්න ඒ විදිහට මගේ අර එක්ස්පීරියන්ස් එකත් එක තමයි මම ඒක කරේ. දැන් අදත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒ කහවත්ත රිවර් එක ක්‍රොස් කරලා ගහලා තියෙනවා. ඒ පවර් ස්ටේෂන් එකට එන්න ගාවොත් ගැහුවේ මම අවුරුදු 32යි මගේ වයස. හැබැයි මම අර මාස 9ක විතර ට්‍රිප්ස් ටික දාලා මේ ටික බලලා ග්‍රීස් වල ගිහිල්ලා ඒක කියන්නේ මට සාමාන්‍යයෙන් කෑම කන්න ඕනේ ඒ ටවුන් එකේ කන්නේ නැහැ. බඩගින්නේ ඉඳලා ඒ ඔක්කොම කරලා තමයි කරලා තියෙන්නේ. يعني එක පාට ඔක්කොම දේවල් ළඟට එන්නේ නැහැ. මේක හොයාගෙන යාම තමයි මේන්ම දේ. තව මොන හරි අපෙන් අහන්න තියෙන දේ සම්බන්ධ. ඔව් මම හිතන්නේ අපේ කාල වේලාවත් ඉක්මනට අරින්ද අපි අන්තිම ප්‍රශ්නෙට යමු හොඳයි නේද? යා.
ඇතරම් ප්‍රශ්න මම දෙක තුනක් එකතු කරලා අහන්න කැමතියි. මේක ගොඩක් සර්ගේ එක්ස්පීරියන්ස් ගැන තමයි අහලා තියෙන මේ ප්‍රශ්නේ. දැන් හැම කෙනෙක්ටම සර් මොකක් හරි ටර්නින් පොයින්ට් එකක් තියෙනවා ජීවිතේ. එතකොට සර් අපු ගමන් මඟ දිහා පිටිපස්සට බලනකොට සර්ට සර්ගේ ජීවිතේ එහෙම මොකක් හරි විශේෂ ටර්නින් පොයින්ට් එකක් තියෙනවද? මොකද අපි දන්නවා සර් පයාගල ප්‍රදේශයේ කුඩා ගම්මානකින් ආවේ. එතකොට එහෙන් බැලුවාම මොකක් හරි ටර්නින් පොයින්ට් එකක් තියෙනවද? ඒත් එක්කම මොකක් හරි පිටිපස්ස බැලුවට පස්සේ බැටිච්ච තැනක් මොකක් හරි තියනවාද සර්ගේ? ඒකෙන් ඉන්ස්පයර් වුණාද? ඒ දේවල් ගැන පොඩි මෙහෙමයි. දැන් පායකල ගත්තොත් එහෙම මගේ සීයා තමයි නොම්බර මුදලාලි කියලා කියන්නේ. එතකොට මම ඉපදුනේ ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබිච්ච මට මොරටුව යුනිවර්සිටි එකේ NDT කරනකොට ඔය ඔතන මේ හැරෙන ගල්ු පාරෙන් හැරෙන තැන තියෙන විසාකා හෝටලේ මම රෙන්ට් එකට අරගෙන ඒ වෙලාවේ මගේ සේවකයෝ 40 දෙනෙක් ඉන්නවා. එතකොට මම ඔය යුනිවර්සිටි එක වාහනයකට විරුද්ධව නැගී හිටියා. ඒ කියන්නේ උගන්නන්න නැතුව මෙතනට ඇවිල්ලා රස්තිය ආදු වෙලා යන්න බෑ. මොකද මට ටයිම් එකක් නැහැ ඒ විදිහේ වැඩ කරන්න. මේ ටර්නින් පොයින්ට් එක මම හිතන්නේ මම ඔතන ස්ට්‍රයික් දෙකක් නැවතුවා. නවත්තලා දවස් දෙකක් ඇරියා. එතනින් පස්සේ මට තේරුණා මේක දිගට අරන් යන්න බෑ කියලා. ඊට පස්සේ මම හිතන්නේ යුනිවර්සිටි එක වැහුවා. ඒ වැහුවට පස්සේ මං යුනිවර්සිටි ආවේ නැහැ. ඉතින් මම අරපු එක තමයි මගේ ටර්නින් පොයින්ට් එක. මොකද මට තේරුම් ගත්තා ඒක අරින්න කොච්චර අමාරු වුණාද කියලා. දවස් දෙකක් දෙපාරකට ස්ට්‍රයික්ස් එක මොකද ස්ට්‍රයික් කරලා යන් ඒජ් එකේදී හරි හොඳයි ස්ට්‍රයික් කරන එක. හැබැයි ඉගෙන ගන්න නැතුව කාලය නැති කරලා දාන එක වැඩක් තිබුණේ නැහනේ. ඉතින් මම ඒ පොයින්ට් එක තමයි මම හිතන්නේ ඉගෙන ගන්න එක ඇති කියලා නවත්තපු පොයින්ට් එක. ඉතින් ඒ පොයින්ට් එකත් එක්ක තමයි මම එළියට ආවේ. හැබැයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මට සපෝට් කරන්න ඒ කියන්නේ ඒ හැම දෙයක්ම තිබුණා මාව. කියන්නේ මාව වැටෙන්නේ නැති වෙන්න බලන්න ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් මට තිබුණා. ඉතින් ඒකින්ද මේ අර ඒ කියන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක ඉපදෙන්නලා එන්න තරමට ඒ වටපිටාවේ හැදිලා තිබිච්ච එකත් මගේ මේකට බලපාලා තියෙනවා එක පැත්තකින්. මොකද මට ඒ සල්ලි ඕන උන්නේ හැබැයි මට මම දන්නවා ඒ හැදිච්ච වටපිටාවත් එක්ක මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලා. Okay. So thank you a lot, sir, for spending your valuable time with us. Sir, your words and your advice truly inspired us today and will have a long-term effect on all those who were present here today. Thanks again, sir, for your tremendous commitment to being present here today, and we deeply appreciate the effort you put into inspiring the future generation of this proud nation. We would also like to thank Ms. Kaushi Amarasinghe for joining with us today, and also our special thank goes to Professor Malik Ranasinghe. So, all මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගරු මලික් රණසිංහ මැතිතුමාටත් මොරටු විශ්වවිද්‍යාලයේ IEEE EMBS ස්ටුඩන්ට්ස් චැප්ටරේ සභාපතිතුමා ඇතුළු එහි සියලුම ශිෂ්‍යයන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම බෙහෙවින් සතුටටපත් වෙනවා මේ වගේ එකකින් දැන් මේ අපි කතා කරපු ටික මේ ඉන්න ළමයි ටික ගිහිල්ලා මේ YouTube channel ටික බලලා ඒ මම කියපු බ්‍රිජ් එක ඒ කියන්නේ මේකට 4 years වගේ බ්‍රිජ් එකක් තමයි තියෙන්නේ අතනට යන්න. ඒ බ්‍රිජ් එක ඇතුලේ තියෙන ෆයිනෑන්ෂියල් ප්‍රොබ්ලම්ස් තියෙනවා නම් ඒ ටික මෙහා කරගෙන අර තමන් රිසර්ච් කරනම නම් පේටන්ට්ස් වගේ ටික බලලා ඩීප් ඇතුලට ගිහිල්ලා කියන්නේ ෆිසිකල් වැඩ කරන්න ඉස්සෙල්ලා ඒ ටික බලලා තමන්ගේ ෆයිනෑන්ෂියල් තියෙන ඒවා ඒ වගේ ටියුෂන්ස් කරලා හරි හදලා අර මම කිව්වා වගේ ව්‍යාපාර කරනවා නම් පොඩි තැනක හරි ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඒක හැබැයි හිතන්න එපා වැඩ කරනවා කියලා. ඔය තමන්ගේ පර්පස් එකට යන්න. ඒතකොට සැලරියකුත් ගෙවනවා. තමන්ට ඉගෙන ගන්න සැලරියකුත් ගෙවන කොහේ හරි තැනක. ඒ වැඩෙත් කරලා මම හිතනවා මේ සියලුම ස්ටුඩන්ට්ස්ලාටගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් මම මේ සෙමිනාර් එකෙන් සමුගන්නවා. Thank you. Thank you, sir. Thanks a lot for your kind feedback.
So, all good things need to come to an end, but today is not the end of IEEE EMBS International Student Conference 2021. So, stay tuned with us, and I hope to see you everyone on our next session. So, goodbye, be safe, and take care. Thank you. Thank you. Bye. Thanks.